අයිබෝවන් ආදරණීය දරුවනි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය පාඩම් එකක තුලින් අපි ගිණුම් කරන්නේ වැදගත් පාඩම් එකකයක් ආරම්භ කළා. ඒ තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත. අද බලාපොරොත්තු වෙන්නේ එම පාඩම තුලින් හඳුනාගත්තු ප්‍රමිතීන් අපි එකින් එක අධ්‍යයනය කරන්න. ඔබට මතක ඇති පසුගිය පාඩම් එකකින් අපි ගිණුම් කරන ප්‍රමිත හඳුනා ගැනීමේදී අපි කිව්වා ශ්‍රී ලංකාව තුළ ගිණුම් කරන ප්‍රමිතීන් 41ක් දැනට බලංගුව පවතිනවා. නමුත් උසස් පෙළ පන්තියේදී අපිට අධ්‍යයනය කරන්න තිබෙන්නේ ප්‍රමිතීන් 9ක් සම්බන්ධයෙන් පමණයි. එයින් පළවෙනි ප්‍රමිතිය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 1. LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සම්බන්ධ වන ගිණුම් කරන ප්‍රමිතිය. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ගැන නිර්දේශ ඉදිරිපත් කරන ප්‍රමිතිය තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතිය අංක 1. අන්න එම ප්‍රමිතිය පිළිබඳව තමයි අපි අද කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි හඳුනා ගමු සංකල්ප සටහන. අපි මෙම ප්‍රමිතියේදී මෙම ප්‍රමිතිය ගැන අපි අධ්‍යයනය කරනකොට කරුණු අධ්‍යයනය කරනකොට විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන ස්ථානයක් තියෙනවා මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව ගැන. අපි දැන් මොහොතකින් ඒ ගැන විස්තරාත්මකව කතා කරනවා. මෙම සංකල්පනාත්මක රාමුවට අදාළව හඳුනා ගැනීම හා අවශ්‍යතාවය අපි කතා කරනවා. ඒ වගේ මූල්‍ය ප්‍රකාශන ගැන අපි කතා කරනවා. මූල්‍ය ප්‍රකාශ වර්ග දෙවර්ගය, ප්‍රභේද දෙවර්ගය, පොදු පරමාර්ථ සඳහා සකස් කරන මූල්‍ය ප්‍රකාශ හා විශේෂ පරමාර්ථ සඳහා සකස් කරන මූල්‍ය ප්‍රකාශ අපි හඳුනා ගන්නවා. ඊළඟට ගිණුම් කරන සංකල්පනාත්මක රාමුවට ගිණුම් කරන ප්‍රමිත සම්බන්ධ වන ආකාරය, ප්‍රමිතවල බලපෑම අපි කතා කරනවා. ඊළඟට සංකල්පනාත්මක රාමුවේ උපාංග අපි හඳුනා ගන්නවා. ඒ උපාංග යටතේ මූල්‍ය ප්‍රකාශන වල පරමාර්ථ අපි හඳුනා ගන්නවා. මූල්‍ය ප්‍රකාශන වල ගුණාත්මක ලක්ෂණ අපි හඳුනා ගන්නවා. මූල්‍ය ප්‍රකාශ වල මූලිකාංග අපි හඳුනා ගන්නවා. මූලිකාංග නිර්වචනයන් අපි හඳුනා ගන්නවා. මේ මූලිකාංග හැඳින්වීම අපි හඳුනා ගන්නවා. මූලිකාංග මිනුම්ගත කිරීම අපි හඳුනා ගන්නවා. පැහැදිලිද? එතකොට මේ ආකාරයට ගිණුම් කරන ප්‍රමිති අංක 1 සම්බන්ධව අපි කරුණු අධ්‍යයනය කරනවා මේ පාඩම් එකකේ තුලින්. හොඳයි. මුලින් බලමු මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ මොකක්ද? අපි මේ වන විටත් මේ පාඩම් ඒකකය සම්බන්ධ දේවල් බොහෝ විට පසුගිය පාඩම් වලදී අපි අධ්‍යයනය කරලා තිබෙනවා. මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොකක්ද? ඔබ දන්නවා ගිණුම් කරන්නේ නිමැවුම. මූල්‍ය ගිණුම් කරන්නේ නිමැවුම වෙන්නේ මොකක්ද? මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන කියන්නේ කිසියම් ආර්ථික ඒකකයකට අදාළව මූල්‍ය ගිණුම් කරන ක්‍රියාදාමය තුළින් මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය තුළින් සම්පාදනය කරනු ලබන ප්‍රකාශන අපි කියන මූල්‍ය ප්‍රකාශන. තව විදිහකින් කිව්වොත් කිසියම් ව්‍යාපාර ඒකකයක මූල්‍ය ප්‍රතිඵලය, ඒ කියන්නේ කාර්ය සාධන ප්‍රතිඵලය, මූල්‍ය තත්ත්වය වෙනස් වීම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන වාර්තා අපි කියන මූල්‍ය ප්‍රකාශන කියලා. යම්කිසි ආර්ථික ඒකකයකට අදාළව ගිණුම් කාලක්ෂේත්‍රයට අදාළ ලාභය අලාභය හෙවත් කාර්ය සාධන ප්‍රතිඵලය නොහොත් මූල්‍ය ප්‍රතිඵලය ඉදිරිපත් කරන වාර්තා. ඒ වගේම ගිණුම් කාලක්ෂේත්‍රයේ අවසානයේ මූල්‍ය තත්ත්වය පෙන්වන වාර්තා. ඒ වගේම ගිණුම් කාලක්ෂේත්‍රය තුළ මූල්‍ය තත්ත්වය වෙනස් වීම ඉදිරිපත් කරන වාර්තා. මේ සියලුම මූල්‍ය තොරතුරු අඩංගු වාර්තා අපි කියන මොනවද? මූල්‍ය ප්‍රකාශන කියලා. මේ තියෙන්නේ වාර්තා කරන ඒකකයක යම් ගිණුම් කාලක්ෂේත්‍රයකට අදාළව මූල්‍ය තත්ත්වය, මූල්‍ය ප්‍රතිඵලය සහ මූල්‍ය තත්ත්වය වෙනස් වීම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන වාර්තා අපි කියනවා මූල්‍ය ප්‍රකාශන කියලා. ඔබ දැනටමත් දන්නවා මේ මූල්‍ය ප්‍රකාශයන්ට අයත් වන සංරචකයන් කිහිපයක් තියෙනවා නේද? මූල්‍ය ප්‍රකාශයන්ට අයිති කොටස් අයත් වන සංරචක උපාංග කිහිපයක් තියෙනවා. මොනවද ඒ? එකක් තමයි කාලච්ඡේදයේ අවසාන දිනට සකස් කරන මූල තත්ත්ව ප්‍රකාශනය. අපි මේ වන විට ව්‍යාපාර ගණනාවක මූල තත්ත්ව ප්‍රකාශන හැදුවා නේද? හවුල් ව්‍යාපාර, කේවල ස්වයං ව්‍යාපාර, නිෂ්පාදන ව්‍යාපාර, ලාභ ආරම්භ කරනගත් සංවිධානවල මූල ප්‍රකාශන හැදුවා. તો මූල තත්ත්ව ප්‍රකාශනය එක වාර්තාවක් නේ. කාලච්ඡේදයේ අවසානයේ ව්‍යාපාරයේ වත්කම්, වගකීම්, හිමිකම් දක්වන වාර්තාව. මූල තත්ත්ව ප්‍රකාශනයේ මූල ප්‍රකාශන වලට අයිති එක සංරචකයක්. එමගින් පෙන්눔 කරන්නේ ප්‍රධාන වශයෙන්ම කාලච්ඡේදයේ අවසානයේ වත්කම් කොපමණ තිබෙනවද? වගකීම් කොපමණ තිබෙනවද? හිමිකම කොපමණ තියෙනවද? ඒ සම්බන්ධ විස්තර තමයි මූල තත්ත්ව ප්‍රකාශනයෙන් අනාවරණය කරන්නේ. දෙක
කාලච්ඡේදය සඳහා ලාභය හෝ අලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. අපි කෙටියෙන් කියමු මූල ප්‍රකාශවල දෙවන උපාංගය තමයි ආදායම් ප්‍රකාශන. කාලච්ඡේදයේ ආදායම් ප්‍රකාශනය. කාලච්ඡේදයේ ආදායම් ප්‍රකාශනය හදනකොට විශේෂයෙන්ම ලාභය හෝ අලාභය සම්බන්ධිත තොරතුරු. කාලච්ඡේදයේ ආදායම්, කාලච්ඡේදයේ වියදම්. ආදායම් සහ ආදායම් ඉපැයීම සඳහා දරුණු වියදම් තුලින් ලාභය හෝ අලාභය ගණනය කර පෙන්වීම. ඒ වගේම වෙනත් විස්තීර්ණ ආදායම්. විස්තීර්ණ ආදායම් කියන්නේ සාමාන්‍ය ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී පදනම් කර නොගන්න අනෙකුත් ආදායම් තියෙන්න පුළුවන්. අනෙකුත් වියදම් තියෙන්න පුළුවන්. විශේෂයෙන් මේක අයිති වෙන ප්‍රත්‍යාගරණය කිරීම තුළින් ඇතිවෙච්ච ලාභ පාඩු. පැහැදිලිද? උතර මෙතින්දී ඒ කරුණුත් ඇතුළත් කරලා හදන ආදායම් ප්‍රකාශනය අපි නම් කරනවා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා. උතර විශේෂයෙන්ම සමාගම් ගිණුම් කරණයේදී සමාගම් වලට අදාළව සකස් කරන මූල්‍ය ප්‍රකාශන වලදී ඒ ආදායම් ප්‍රකාශනයේ බොහෝ විට විස්තීර්ණ ආදායම් ඇතුළත් වන නිසා ඒක සාමාන්‍ය ලාභය හෝ අලාභයට අමතරව විස්තීර්ණ ආදායම් ඇතුළත් වන නිසා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා අපිට නම් කරන්න පුළුවන්. හරි ඒක ඒ වාර්තාව මූල්‍ය ප්‍රකාශයන්ට අයිති සංරචකයක් වාර්තාව. තුන කාලච්ඡේදයේ සඳහන් වන මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. ගිණුම් කාලච්ඡේදය තුළදී ව්‍යාපාරයට මුදල් හා මුදල් වලට සමාන දෑ ගලා ඒ ආකාරය ගලා ආකාරය ව්‍යාපාරයෙන් පිටතට ව්‍යාපාරයේ මුදල් ගලා ගිය ආකාරය මුදල් ගලා ඒම් මුදල් ගලා යෑම සිදු ආකාරය ගිණුම් කරන ප්‍රමිතීන්ට අනුකූලව පිළිල කරන ආකාරය සම්බන්ධ වාර්තාව අපි කියන මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයත් මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අයට ඉතාමත් වැදගත් වාර්තාවක්. මූල්‍ය ප්‍රකාශන මේ සියල්ල මේ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ට තමන්ගේ තීරණ ගැනීමට වැදගත් වන තොරතුරු ඉදිරිපත් කර දෙන වාර්තා. දැන් මූල්‍ය ප්‍රකාශනයක තිබෙන වත්කම් වගකීම් හිමිකම් අනිවාර්යයෙන්ම තීරණ ගන්නා පාර්ශවයන්ට තමන්ගේ ආර්ථික තීරණ වලට ප්‍රධාන වශයෙන්ම වැදගත් වන තොරතුරු සපයන වාර්තාවක්. ඒක වගේම ආදායම් ප්‍රකාශනය තුළින් ආර්ථික තීරණ ගන්නා පාර්ශවයන්ට වැදගත් වන ප්‍රධානතම තොරතුරක් වන ලාභය අලාභය දක්වන වාර්තාවක්. ඒ වගේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුළින් පෙන්වන තොරතුරුත් ඒ කියන්නේ කාලච්ඡේදය තුළදී ව්‍යාපාරය තුළට මුදල් ලැබුණු ආකාරය, මුදල් ගලා ආකාරය, කාලච්ඡේදය තුළදී ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලා ගිය ආකාරය, කොහොමද මුදල් ලැබුණේ, ඒ මුදල් වලට මොකද වුනේ, කොහටද මුදල් ගලා ගියේ කියන එක මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන් දැනගත යුතුයි. ඒකට අවශ්‍යයි ඒ තොරතුරු. ඒ තොරතුරු ඉදිරිපත් කරන වාර්තාව තමයි අපි කියන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා. අපි මේ පාඩම එකක ඉදිරියට අධ්‍යයනය කරනවා. ඒ වගේම ප්‍රමිතාංක ඉදිරි ගිණුම් කරන ප්‍රමිතාංක තුලිනුත් මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගැන අපි කතා බහ කරනවා. ඊළඟට කාලච්ඡේද හිමිකම වෙනස් වීම ප්‍රකාශනය. ස්කන්ධය වෙනස් වීම ප්‍රකාශනය කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ගිණුම් කාලච්ඡේදය තුලදී අයිතිකරුන්ගේ හිමිකම, ගිණුම් කාලච්ඡේදයේ ආරම්භයේ තිබුණු හිමිකම ගිණුම් කාලච්ඡේදයේ අවසාන වන විට වෙනස් වී ඇතනම් ඒ වෙනස් වීමට තුඩු දුණු කරුණු සහ වෙනස් වූ වටිනාකම් පැහැදිලිව පෙන්වන වාර්තාව අපි කියන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය කියලා. දැන් සමාගම සම්බන්ධයෙන් කිව්වොත් සමාගමේ කොටස් ප්‍රාර්ථනය. කොටස් ප්‍රාර්ථනයේ වැඩි වූ අඩු ප්‍රමාණයන්, ඒව සංචිතවල ඇතිවෙච්ච වෙනස් වීම, ඒ වෙනස් වීමට පාදක වෙච්ච කරුණු මොනවද කියන එක පැහැදිලිව දක්වලා ඒවයි ආරම්භක ශේෂයන්, වෙනස් වීම, සිදු ආකාරය සහ අවසාන ශේෂයන් පැහැදිලිව දක්වන වාර්තාව අපි කියන හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය කියලා. තර මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා මේ හිමිකමේ ඇතිවෙච්ච වෙනස් වීම, හිමිකම වෙනස් වූ ආකාරයත් අනිවාර්යයෙන්ම ඒ තොරතුරත් මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන ඇයි ඉතා වැදගත් තොරතුරක්. ඒ තොරතුරු අපි ලබා දෙන්නේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය තුළින්. අවසාන එක වැදගත් ගිණුම් කරන ප්‍රතිපත්ති සහ අනෙකුත් විස්තරාත්මක තොරතුරු සහිත සටහන්. ව්‍යාපාරයක් ඉදිරිපත් කරන මූල්‍ය ප්‍රකාශන කට්ටලයට අයත් වන ඊළඟ වාර්තාව තමයි ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන් ප්‍රකාශනය කියලා අපි කෙටියෙන් කියනවා. ඒ කියන්නේ මේ අංක 1 2 3 4 කියන මේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී ආයතනයේ අනුගමනය කළ ගිණුම් කරන ප්‍රතිපත්ති මොනවාද? ඒ වගේම ඉහත අංක 1 2 3 4 කියන මූල්‍ය ප්‍රකාශන අභ්‍යන්තරයේ තුල අනාවරණය කළ නොහැකි අනිකුත් විස්තරාත්මක තොරතුරු දක්වන සටහන් ප්‍රකාශනය අපි මෙනමින් හඳුන්වනවා. ඒ කියන්නේ පැහැදිලිව මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ට අපි අනාවරණය කරන්නට ඕනි ව්‍යාපාරයක් මේ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී අනුගමනය කළ ප්‍රතිපත්ති මොනවාද? දැන් කොටින්ම කිව්වොත් ව්‍යාපාරය වත්කම් ඡය කරනවා. වත්කම් ඡය කිරීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්තිය මොකක්ද? සරල මාර්ග ඡය ක්‍රමයේද? එහෙම නැත්නම් හීනවන ඡය ක්‍රමයේද? එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක්ද කියන එක පැහැදිලිව
සටහන මගින් දක්වන්නට ඕනේ. ඒ වගේම තොග අගය කිරීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්තිය. තොග අගය කිරීම සිදු කළේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමයටද, දැන් FIFO ක්‍රමය කියලා අපි හඳුන්වන ක්‍රමයටද, එහෙම නැත්නම් බරිත සාමාන්‍ය මිල ක්‍රමයටද, ඒ කවර ක්‍රමයටද කියන එක පැහැදිලිව කරන්න ඕනේ. ඒ වගේ ව්‍යාපාරයක් මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී භාවිත කළ ප්‍රතිපත්ති, අනුගමනය කළ ප්‍රතිපත්ති මාලාව වැදගත් ගිණුම් කරන ප්‍රතිපත්ති අනාවරණය කිරීමක් කරන්න ඕනේ. ඒ වගේම අනාවරණය කරන්නට ඕනේ මූල්‍ය ප්‍රකාශනයේ සංක්ෂිප්තව දක්වා තිබෙන තොරතුරු වල විස්තරාත්මක සටහන්. දැන් නිදසුනක් වශයෙන් අපි කිව්වොත් මූල තත්ත්ව ප්‍රකාශනය තුළ අපි දක්වන්නේ ජංගම නොවන වත්කම් වලදී දේපල පිරියත උපකරණ කියලා තනි ඉලක්කමක්. ඒ කියන්නේ සියලුම දේපල පිරියත උපකරණ වල ධාරණාගය තමයි මූල ප්‍රකාශන වල දක්වන්නේ. ධාරණාගයන්ගේ එකතුව. අපි තුමු ස්ථාවරත්කම් පහක් තියෙනවා කියලා ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මෝටරත ලීවඩු කියලා. ඒ පහේම එකතුව. එදාට සුද්ධාගේ ධාරණාගේ එකතුව තමයි අපි මූල තත්ත්ව ප්‍රකාශනයේ දක්වන්නේ. නමුත් සටහනක් මගින් විස්තරාත්මකව දක්වන්න ඕනි එක් එක් වත්කමේ දේපල පිරිත උපකරණ වලට අයිති වත්කමේ පිරිවැය අවුරුදු මුල පිරිවැය කීයද වර්ෂය තුළ මිලට ගැනීම කොපමණද ඉවත් කිරීම කොපමණද අවුරුදු අග පිරිවැය කොහොමද ඒ වගේ මේවායේ ෂෙයා වීම අවුරුදු මුල තිබුණු ෂෙයා කීයද වර්ෂය තුළ එකතු කළ ෂෙයා කීයද වර්ෂය තුළ ඉවත් කළ ෂෙයා කීයද වර්ෂය අග ෂෙයා කීයද එක් එක් වත්කමට දාලා පිරිවැය සමුචිත ෂෙයා සංයුතිය කියන්නේ සංයුතිය ඒවායේ වෙනස් වීම අගශේෂයේ සෑදුණු ආකාරය පැහැදිලිව සටහනක් මගින් පෙන්වන්නට ඕනේ. අන්න අපි කියන විස්තරාත්මක සටහන. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශනයේ අභ්‍යන්තරයේ තුල දක්වා නැති ඒත් මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන් දැනගත යුතු විස්තරාත්මක තොරතුරු සටහන් මගින් ඉදිරිපත් කිරීම කරනවා. ඒ සටහන් සහ ගිණුම් කරන ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන් අඩංගු වාර්තාව අපි කියලා මොනවද? ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන් ප්‍රකාශනය. මේ සියල්ල අපි සලකන්නේ මූල්‍ය ප්‍රකාශන සංරචකයන්ට අයිති දේවල්. මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ මේ සියල්ල. පැහැදිලි නේද? හොඳයි. එතකොට මෙම ප්‍රමිතියෙන් කරුණු දක්වන්නේ මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම සම්බන්ධව නිර්දේශ. මොකද ගිණුම් කරන්නේ නිමැවුම මේකනේ. ගිණුම් කරන්නේ නිමැවුම වන්නේ මූල්‍ය ප්‍රකාශන නිසා එය පැහැදිලිව උසස් ගුණත්වයෙන් යුතුව අර කලින් සඳහන් කළ වගේ ප්‍රමිතියෙන් බලාපොරොත්තු වන අරමුණු වලට අනුකූල ලෙස ඉදිරිපත් වීම කළ යුතුයි. ඒ නිසා උසස් ගුණත්වයෙන් යුතුව අර ගුණාත්මක ලක්ෂණ රැකෙන පරිදි ඒකාකාරී තත්ත්වය ආරක්ෂා වන පරිදි සකස් කිරීම සඳහා ගිණුම් කරන ප්‍රමිති මගින් විශේෂයෙන්ම LKS එක ප්‍රමිතිය මගින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිර්දේශ මොනවද කියන එක තමයි අපි මේ ප්‍රමිතිය තුළින් විශේෂයෙන්ම හඳුනාගන්නේ අපේ උසස් පෙළ පන්තියේදී අදාළ වන මට්ටමට. පැහැදිලිද? හොඳයි. ඊළඟට තියෙනවා මූල්‍ය ප්‍රකාශවල ප්‍රභේද. දැන් ගිණුම්කරණය විසින් මූල්‍ය ගිණුම්කරණය විසින් සම්පාදනය කරන මේ මූල්‍ය ප්‍රකාශ අපි ප්‍රභේද දෙකකට වර්ග කරනවා. කොටස් දෙකකට බෙදා වෙන් කරනවා. එක පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ, දෙක විශේෂ පරමාර්ථ විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කියලා. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ අනෙක විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කියලා අපි මූල්‍ය ප්‍රකාශ ප්‍රභේදයන් දෙකකට බෙදා දක්වනවා. බලමු මොකද්ද මේ දෙකෙන් අදහස් කරන්නේ? මොකද්ද මේ දෙකේ වෙනස? මේක ඉතා වැදගත් අපිට අංක 1. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ මොකක්ද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කිව්වහම දැන් ඒ වචනේම අදහස යම් තුරකට ගැඹෙලා තියෙනවා. පොදු පරමාර්ථ පොදුවේ. පොදුවේ කියන්නේ හැම දෙනාටම වැදගත් වෙන මූල්‍ය ප්‍රකාශන වගේ දෙයක් නේ කියවෙන්නේ නේද? හරි. ඔබ දන්නවා ව්‍යාපාරයක් විසින් ඉදිරිපත් කරන මූල්‍ය තොරතුරු පරිශීලනය කරන පාර්ශවයන් ඉන්නවනේ. කවුද? ව්‍යාපාරයක් කරේ අල්මත් දක්වන පාර්ශවයන් කවුද? අයිතිකරුවෝ, ආයෝජකයින් සහ විභව ආයෝජකයින්. ඒ කියන්නේ අනාගතයෙන් මුළු මේ ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරන අපේක්ෂාවෙන් ඉන්න ආයෝජකයින්. ආයෝජකයින් ඒ වගේම අපේක්ෂිත ආයෝජකයින්, ඒ වගේම ණය දෙන ආයතන නේද? බැංකු මූල්‍ය සමාගම්, ඊළඟට වෙළඳ ණය හිමියන් නේද? මේ විදිහට සේවකයින්, කළමනාකරුවන් මේ විදිහට ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන පාර්ශවයන් ගණනාවක් ඉන්නවා. මේ පාර්ශවයන් ගැන විශේෂයෙන්ම පිටස්තර පාර්ශවයන් ව්‍යාපාරිකයකින් පිට ඉන්න පාර්ශවයන් අපි හඳුනා ගන්නවා කොටස්කරුවන් කිහිප දෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලෙ ඉන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. සුළු පිරිසක් නේ. බහුතරයක් ඉන්නේ පිට. කොටස්කරුවන්, ආයෝජකයින්, විභව ආයෝජකයින්, අනාගතයේ මුදල් ආයෝජනය කරන අපේක්ෂාවෙන් ඉන්න ආයෝජකයෝ, ඒ වගේම ණය දෙන ණය සපයන්නන්, බැංකු මූල්‍ය සමාගම්, ඒ වගේම ණය හිමියන්,
මේ හැම කෙනෙක්ම ව්‍යාපාරයේ මූලතොරතුරු පරිශීලනය කරනවා. හැබැයි මේ පාර්ශවයන්ට තම තමන්ට අවශ්‍ය මූලතොරතුරු ලබා දෙන්න කියලා ඉල්ලීම් කරන්න බැරි පාර්ශවයන්. මෙතින්දී එක් පාර්ශවයන්ට වෙන වෙනම මූලතොරතුරු ඉදිරිපත් කරන්න කියලා සමාගමකට ඉල්ලීම් කරන්න බැරි අයදුම් කරන්න බැරි පාර්ශවයන් ඉන්නවා මේගොල්ලෝ. දැන් කොටස්කරුවන්ට කියන්න බෑ මට මෙන්න මේ තොරතුරු අවශ්‍යයි නිසා මට මේ තොරතුරු ලබා දෙන්න කියලා ඉල්ලීම් කරන්න බෑ. ණයදෙන මූල්‍ය සමාගමකට කියන්න බෑ මට මෙන්න මේ තොරතුරු ඕනේ ඒ නිසා මට මෙන්න මේ මාවෙනි මෙන්න මේ මූල්‍ය ප්‍රකාශ හදන්න කියලා ඉදිරිපත් කරන්න බෑ. ඒ වගේම නහිමිකුට බලපෑම් කරන්න බෑ මට මේ මූල්‍ය තොරතුරු ඕනේ මට මේ තොරතුරු ලැබෙන පරිදි මූල්‍ය ප්‍රකාශන දෙන්න කියලා. මේ අපි සලකන්නේ මේ තම තමන්ට විශේෂයෙන් තම තමන්ටම අවශ්‍ය වන පරිදි මූලතොරතුරු ලබා දෙන්න කියලා ඉල්ලීම් කරන බැරි පිරිසක්. ඒ නිසා මේ අයට පොදුවේ හැමදෙනාටම ප්‍රයෝජනට ගන්න පුළුවන් වන ආකාරයට ගිණුම් කරන විසින් මූලතොරතුරු සම්පාදනය කර දෙනවා. ඒ නිසා තමයි අපි නම් කරන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කියලා. මේ බලන්න මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන එක් පාර්ශවයේ නිශ්චිත තොරතුරු අවශ්‍යතා සපුරාලන පරිදි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන ලෙස අයදුම් කිරීමට හැකියාවක් නොමැති පාර්ශවයන්. අයදුම් කිරීමට හැකියාවක් නොමැති පාර්ශවයන්ගේ අවශ්‍යතා සපුරාලන ආකාරයට ඉදිරිපත් කරන මූල්‍ය ප්‍රකාශ අපි නම් කරන මොනවද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කියලා. හැදෙන්නේ නේද? ඒ කියන්නේ එය සියලු දෙනාටම පොදුවේ පරිහරණය කරන්න තියෙන්නේ. මෙතන මේ කොටස්කරුවාගේ අවශ්‍යතාවයට මේ නහිමිගේ අවශ්‍යතාවයට වෙනම දක්වලා නැහැ. හැමෝටම පොදුවේ පරිහරණය කරන්න තියෙන්නේ. එහෙම ඉල්ලීම් කරන්න බෑ. ඉල්ලීම් කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඒ අයට හදන මූල්‍ය ප්‍රකාශ තමයි අපි කියන්නේ දෙවෙනි එක. මේ කියන්නේ එසේ ඉල්ලීම් කරන්න බැරි Tamanට වෙනම මූලතොරතුරු ලබා දෙන්න කියලා ඉල්ලීම් කරන්න බැරි පාර්ශවයන් වෙනුවෙන් පොදුවේ හදන මූල්‍ය ප්‍රකාශ අපි කියන මොනවද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. මේක තමයි ඉතාමත් වැදගත්. ගිණුම් කරන ප්‍රමිතිය තුළින් වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ මේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම සම්බන්ධව. දැන් උදාහරණයක් වශයෙන් මම දක්වලා තියෙනවා සමාගමක් වාර්ෂිකව සිය කොටස්කරුවන් සඳහා ඉදිරිපත් කරන මූල්‍ය ප්‍රකාශන. මේ බලනවා සෑම සමාගමක්ම වාර්ෂිකව මහසභා රැස්වීම පැවැත්විය යුතුයි. ඒ මහසභා රැස්වීමේදී අනිවාර්යයෙන්ම කොටස්කරුවා අතට පත් කරන්න ඕනේ සමාගමේ මූල්‍ය ප්‍රකාශන. උතර මෙතෙන්දී වාර්ෂික මහසභා රැස්වීමේදී කොටස්කරුවා අතට පත් කරන බොහෝ විට ඊට කලින් යවන්නත් ඕන රැස්වීමට කලින් ඒ මූල්‍ය ප්‍රකාශන අපි හඳුන්වනවා මොනවද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. ඒ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ තමයි ව්‍යාපාර ඒකකයක් කෙරේ උනන්දුවක් දක්වන විශේෂයෙන් බාහිර පාර්ශවයන් සියලු දෙනාම පොදුවේ පරිහරණය කරන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. ඒතර කොටස්කරුවන්ද අනාගත ආයෝජකයින්ද නහිමියන්ද බැංකුද මූල්‍ය සමාගම්ද තරංකාරී ආයතනද ඉතින් ගියාම ව්‍යාපාරයක් උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශවයන් මහජනතාවද හැමෝම පරිශීලනය කරනු ලබන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. ඒතර ගිණුම් කරන ප්‍රමිත තුලින් ගිණුම් කරන කටයුතු කරේ විශේෂම න්‍යායාත්මක පැත්ත නීතිමය පැත්ත වැඩිම බලපාන්නේ මෙම පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කෙරෙහි. මොකද ඒවා තමයි බාහිර පාර්ශවයන්ගේ දැනගැනීම සඳහා හදන මූල්‍ය ප්‍රකාශන නේද? දෙවෙනි වර්ගය තමයි විශේෂිත මූල්‍ය ප්‍රකාශන. විශේෂිත මූල්‍ය ප්‍රකාශන කියන්නේ සමාගමක අභ්‍යන්තර පාර්ශවයන්ගේ අවශ්‍යතාවයන් මත ඔවුන්ගේ අවශ්‍යතාවයන් මත ඔවුන්ගේ ඉල්ලීම මත ඔවුන් වෙනුවීම සකස් කරන මූල්‍ය ප්‍රකාශන. දැන් මම කියන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ට ඉල්ලීම් කරන්න බෑනේ මට මේ තොරතුරු ඕනි කියලා වෙනම දෙන්න කියලා. විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ විශේෂයෙන්ම කළමනාකරුවන්ගේ ආයතන අභ්‍යන්තර කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත ඒගොල්ලන්ගේ ඉල්ලීම මත එය වෙනුවෙන්ම සකස් කරන මූල්‍ය ප්‍රකාශන. දැන් උදාහරණයක් වශයෙන් සෑම සමාගමක් මැද අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන මාසපතා මූල්‍ය ප්‍රකාශ හදනවා. මාසිකව හදනවා. මාසිකව හදන මූල්‍ය ප්‍රකාශ හදන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලීම මත. එයාට තීරණ ගන්න, එයාට ව්‍යාපාරයේ පැවැත්ම ගැන දැනගන්න, ව්‍යාපාරය දැන් කොහොමද ගමන් කරන්නේ දැනගන්න, යම් තීරණ ගන්න, ගත තීරණ වෙනස් කරන්න ඒ මාසික මූල්‍ය ප්‍රකාශන අවශ්‍ය වෙනවා. ඒගොල්ලන්ගේ ඉල්ලීම මත එයා වෙනුවෙන්ම හදන්නේ. ඒක විශේෂිත පරමාර්ථ. ඒ කියන්නේ විශේෂිත පරමාර්ථ කියන්නේ ඒක විශේෂ පරමාර්ථයක් උදෙසාම හදන මූල්‍ය ප්‍රකාශන. මේ මූල්‍ය ප්‍රකාශන බාහිර පාර්ශවයන්ගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක පිටස්තරයට ප්‍රසිද්ධ කරන්නේ නැහැ. පැහැදිලිද? තොර මූල්‍ය ගිණුම් කරන්නේ විසින් යම්කිසි ආර්ථික ඒකකයක් වෙනුවෙන් සම්පාදනය කරනවා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ වගේම විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. තොර ගිණුම් කරන ප්‍රමිත ඒ වගේම අනපනත් ගොඩාක් දේවල්
වැඩියෙන්ම බලාත්මක වෙන්නේ කුමක් සඳහාද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වෙනුවෙන්. මේ විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශය අභ්‍යන්තර දෙයක්. ආයතන කළමනාකරුවන්ගේ අධ්‍යක්ෂවරුන්ගේ අවශ්‍යතාවයන් සඳහා හදන දෙයක්. ඒකෙරි විශේෂ ඒවත් ගිණුම් කරන ප්‍රමිතියින්ට අනුව තමයි සකස් කිරීම කරන්නේ. ඒක වෙනම දෙයක්. නමුත් වැඩි අවධානය යොමු කරන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ වෙනුවෙන්. ඊළඟට බලමු LKS ප්‍රමිතියේ අරමුණ. එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සම්බන්ධ ගිණුම් කරන ප්‍රමිතියේ අරමුණ. LKS එක මොකද්ද? මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධ ප්‍රමිතියනේ. ඒකේ ප්‍රධාන අරමුණ. මේ තියෙන බලන්න. මෙම ප්‍රමිතියේ අරමුණ වන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සඳහා පිළිල කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා පදනම් නිර්දේශ කිරීමයි. ඔන්න ඔය දෙක. මම දැන් කියවන ඉස්සෙල්ලා ප්‍රමිතාංක 1 තුලින් බලාපොරොත්තු වන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම හා ඉදිරිපත් කිරීම සම්බන්ධ පදනම නිර්දේශ කිරීම. මම කලින් සඳහන් කළානේ විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වලට ප්‍රමිතාංක 1 නිර්දේශ කිරීම කරන්නේ කැමති නම් අනුගමනය කරන්න පුළුවන්. නමුත් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන තුලින් බාහිර පාර්ශවයන් ආරක්ෂා කරන්නට ඕනේ. ඒ නිසා ඒවා පිළිල කිරීම සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම, පදනම සැපීම, පදනමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම තමයි ප්‍රමිතාංක 1 LKS 1 හි අරමුණ. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සම්බන්ධ ගිණුම් කරන ප්‍රමිතියේ අරමුණ වෙන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සම්බන්ධ යම් යම් නිර්දේශ ඉදිරිපත් කිරීම. හොඳයි. මේ තියෙන්නේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන වෙනත් ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන සමග සැසඳීම හැකියාව උසස් කරලීම මේ මගින් තහවුරු කරයි. ඒ කියන්නේ දැන් අපි දන්නවා ගිණුම් කරන ප්‍රමිත ඇති කිරීමේ ප්‍රධාන පරමාර්ථයක්නේ මූල්‍ය ප්‍රකාශවල ඒකාකාරී තත්ත්වයක් ඇති කිරීම. ඒක වගේ මූල්‍ය ප්‍රකාශවල සංසන්දනය කිරීමේ ගුණය ඇති කිරීම. දැන් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළිල කරනකොට ගිණුම් කරන ප්‍රමිතාංක 1 තුලින් අපේක්ෂා කරනවා එම ප්‍රමිතිය තුල නිර්දේශ කිරීම ඉදිරිපත් කරනකොට ඒ මූල්‍ය ප්‍රකාශන වල සංසන්දනාත්මක ගුණය රැක ගැනීමට ආරක්ෂා කිරීමට නිර්දේශ ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශ වල සංසන්දනාත්මක ගුණය නැත්තම් කිසිම තේරුමක් නැහැ, කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද මේ සංසන්දනාත්මක ගුණය කියලා කියන්නේ? මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අයට ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. සංසන්දනය කරනවා කියන්නේ එම ව්‍යාපාරයේම මූල්‍ය ප්‍රකාශය පසුගිය වසරේ මූල්‍ය ප්‍රකාශය සමග පෙර වර්ෂවල මූල්‍ය ප්‍රකාශය සමග සසඳන්න පුළුවන් වෙන්නට ඕනේ. දැන් අපි තුමු අපි 2020 වසර සඳහා මූල්‍ය ප්‍රකාශනය හදනවා. ඒතර මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අය අනිවාර්යයෙන් මේ මූල්‍ය ප්‍රකාශනයේ තොරතුරු 2019 තොරතුරුත් එක්ක 2018 තොරතුරුත් එක්ක 2017 තොරතුරුත් එක්ක සසඳලා බලනවා. ඒ අනුව තමයි ඒගොල්ලෝ යම් යම් තීරණ ගන්නෙ. ව්‍යාපාරයේ ලාභදායීත්වය කොහොමද? ව්‍යාපාරයේ වත්කම් වල වගකීම් වල තත්ත්වය කොහොමද? ණය ගෙවීමේ හැකියාව කොහොමද? ලාභාංශ ගෙවලා තියෙන කොයි විදිහටද කියලා සසඳනවා. ඉතින් සසඳන්න පුළුවන් වන ආකාරයට මූලතොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒකාකාරී බව කියන එක අවශ්‍යයි. එකම විදිහට මූලතොරතුරු හැදුවොත් තමයි මූල ප්‍රකාශ ඉදිරිපත් කළොත් තමයි සසඳන්න පුළුවන් වෙන්නේ. දැන් පුංචි සරල උදාහරණයක් කියන්නම්ද ව්‍යාපාරයක් තොගාගේ කිරීමේදී වසරෙන් වසර තොග ප්‍රතිපත්තිය වෙනස් කළොත් තොග ප්‍රතිපත්තිය වෙනස් කරනවා කියන්නේ තොගාගේ කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කරනවා කියන්නේ තොගේල වටිනාකම වෙනස් වෙනවා. ඒකට ලාභය වෙනස් වෙනවා. ඒතර එහෙම වුණාම දැන් ගිය අවුරුද්ද එක ක්‍රමයකට තොගාගේ කරලා ලාභය අරන් තියෙන්නේ මේ අවුරුද්ද තව ක්‍රමයකට ලැබනවා ඊට කලින් අවුරුද්ද තවත් ක්‍රමයකට එහෙම ගියාම ඒ ලාභය සසඳන්න බෑනේ. ලාභය එකම විදිහට අගය කරලා නැහැ. ඒ නිසා ඒවා නැතුව මූලතොරතුරු සසඳීමේ හැකියාව ඇතිවන අයුරින් ඉදිරිපත් කරන්නට ඕනේ. ඒතර මේ ප්‍රමිතිය තුළින් ප්‍රධාන වශයෙන්ම අරමුණුගත වෙන්නේ බලාපොරොත්තු වන්නේ මූල්‍ය ප්‍රකාශවල සංසන්දනාත්මක ගුණය රැකවෙන්න පරිදි නිර්දේශ ඉදිරිපත් කිරීමට පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම වෙනුවෙන්. හරි? ඒ වගේම එකම ව්‍යාපාරය සමග විතරක් නෙමෙයි වෙනත් ව්‍යාපාර සමග සසඳන්න පුළුවන් වෙන්නත් ඕනේ. මූල්‍ය ව්‍යාපාරයක් කරේ මුදල් ආයෝජනය කරන අය එම ව්‍යාපාරයේ තොරතුරු වගේම අනෙක් ව්‍යාපාර සමග සංසන්දනය කළ බලනවා. දැන් ABCD කියන සමාගම් හතරේ මූල්‍ය ප්‍රකාශ මේසුරු තියාගෙන සසඳලා බලනවා. මේගොල්ලන්ගේ ලාභය කීයද? මේගොල්ලන්ගේ ලාභය කීයද? මේගොල්ලන්ගේ ලාභය කීයද? මේගොල්ලන්ගේ විකුණුම් කීයද? මේගොල්ලන්ගේ විකුණුම් කීයද? එහෙනම් ඒ සසඳන්න පුළුවන් විදිහට ගිණුම් කරන්නේ තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. තොරතුරු විකෘති කරලා තිබුණොත් එහෙම ඒ සසඳීමේ ගුණය නැති වෙන විදිහට තොරතුරු ඉදිරිපත් කරලා තිබුණොත් එහෙම ඒ තොරතුරු පරිශීලනය කරන අය අමාරු වෙනවා. ඒ වගේම ඒවෙන් ප්‍රයෝජනයක් නැති වෙනවා. හරි තීරණ ගන්න බැරි වෙනවා. හරි තීරණ ගැනීමට හැකියවන ආකාරයට
තොරතුරු ඉදිරිපත් කිරීමට වග බලා ගන්න ඕනේ. ඒ සඳහා ප්‍රමිතාංක ගිණුම් කරන ප්‍රමිතාංක 1 LKS 1 මගින් විශේෂයෙන්ම පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම කරනවා. ඒ තුළින් බලාපොරොත්තු වන්නේ මූල්‍ය ප්‍රකාශවල ඒකාකාරී බව සැසඳීමේ ගුණාත්මක ලක්ෂණය ආරක්ෂා වන පරිදි තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කිරීම වෙනුවෙන්. පැහැදිලි නේද? හොඳයි. ඊළඟ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ. පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ තමයි මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන පාර්ශවයන්ට ආර්ථික තීරණ නිවැරදිව ගැනීම සඳහා එම ඒකකයේ වෙනුවෙන් ආර්ථික තීරණ නිවැරදිව ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන තොරතුරු ඉදිරිපත් කිරීම. මෙතින් පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ වන්නේ වාර්තාකරණ ඒකකයේ පිළිබඳව තීරණ ගනු ලබන විවිධ පාර්ශවයන්ට ප්‍රයෝජනවත් මූල තොරතුරු සම්පාදනය කර දීමයි. ඔය හැම දෙයකින්ම කියවෙන එකම අදහස වගේ පේනවනේ. ඒ කියන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ තුලින් ඒ මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන අයට නිවැරදි ආර්ථික තීරණ ගැනීමට ශක්තියක් ඇති වන ආකාරයෙන් තොරතුරු ලබා දෙන්න ඕනේ. ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය හැම දෙයක්ම ඉටු කර දීම තමයි ප්‍රමිතාංකකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මූල තොරතුරු මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේ ගුණයෙන් ඉදිරිපත් කිරීම, මූල තොරතුරු හොඳ ගුණාත්මක ලක්ෂණ රැකෙන පරිදි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම, ඒ සියල්ල ඇතිව මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර දීම තමයි ඉදිරිපත් කිරීමට කටයුතු සලස්වීම තමයි ප්‍රමිතාංක 1 තුලින් අපේක්ෂා කරන්නේ. පැහැදිලි නේද? ඒතර ළමයි අපි දැන් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සඳහා LKS 1 ගිණුම් කරන ප්‍රමිතියේ අරමුණ අපි හඳුනාගත්තා. අපි ඊළඟට බලමු මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී වැදගත් වන තවත් ප්‍රධානතම අංගයක් තමයි මූල්‍ය වාර්තාකරණය සඳහා සංකල්පනාත්මක රාමුව. conceptual framework කියන එක. මේක ඉතාමත් වැදගත් පරිච්ඡේදයක්, වැදගත් කාර්යයක්, වැදගත් කරුණක් විශේෂයෙන්ම මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම හා ඉදිරිපත් කිරීම සම්බන්ධයි. මොකද මේ සංකල්පනාත්මක රාමුව කියලා කියන්නේ මූල්‍ය වාර්තාකරණයේ සඳහා වන සංකල්පනාත්මක රාමුව. ළමයි මේකෙන් කියාපාන්නේ මූල්‍ය ගිණුම්කරණය සහ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සඳහා ඒවායේ කාර්යභාරයන් හා සීමාවන් නියම කරන මූලධර්ම පද්ධතියක් වශයෙන් අපට මේ සංකල්පනාත්මක රාමුව හඳුන්වන්න පුළුවන්. මූල්‍ය ගිණුම්කරණයේදී මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සඳහා වන කාර්යභාරය සහ ඒවායේ සීමාවන් නියම කරනු ලබන මූලධර්ම පද්ධතියක්, මූලධර්ම සමූහයක් මේ තුලින් ඉදිරිපත් කරනවා. මේ සංකල්පනාත්මක රාමුව කියන දෙය ප්‍රමිතියක් නෙමෙයි. ගිණුම් කරන ප්‍රමිතියක් නෙවෙයි. නමුත් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සඳහා යම් යම් සංකල්ප පිළිබඳව පැහැදිලි කිරීමක් මේන් ඉදිරිපත් කරනවා. මෙතන මේ සංකල්ප කියලා අදහස් කරන්නේ අපි කලින් කතා කළ ගිණුම් කරන මූලධර්ම වශයෙන් සැලකෙන ගිණුම් කරන සංකල්පම නෙවෙයි. මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී වැදගත් වන සංකල්ප, වැදගත් වන સિદ્ધාන්ත පිළිබඳව මේ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සඳහා වන සංකල්පනාත්මක රාමුව තුලින් සාකච්ඡා කරනවා. මේක ප්‍රමිතියක් නොවුනත් මේකත් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී අනුගමනය කළ යුතුයි පිළිගන්නා સિદ્ધාන්ත සමූහයක්. මේ බලන්න. මූල්‍ය වාර්තාකරණය සඳහා සංකල්පනාත්මක රාමුව, the conceptual framework for financial reporting. මූල්‍ය ගිණුම්කරණයේ සහ මූල්‍ය ප්‍රකාශන වල කාර්යභාරය හා සීමා නියම කරනු ලබන මූලධර්ම පද්ධතියක් ලෙස මූල්‍ය ගිණුම්කරණයේ සංකල්පනාත්මක රාමුව අපට හඳුන්වන්න පුළුවන්. හරිනේ? මේකෙන් ඉදිරිපත් කරන යම් යම් સિદ્ધාන්ත, යම් යම් න්‍යායාත්මක කරුණු ප්‍රමිත නොවුනට ප්‍රමිත වගේම හා සැලකෙන දෙයක්. බලන්න අනිත් එක මූල්‍ය වාර්තාකරණය සඳහා සංකල්පනාත්මක රාමුව පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ පරමාර්ථය සහ ඒ සඳහා වූ සංකල්ප පිළිබඳව පැහැදිලි කිරීමක් කරනු ලබයි. කියන්නේ මෙම තුලින් කියන්නේ පොදු පරමාර්ථ වෙනුවෙන් සකස් කරන මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ තවදුරටත් ඒ අදාළ සංකල්ප පැහැදිලි කිරීමක් පිළිබඳ විග්‍රහයක් තමයි මෙම සංකල්පනාත්මක රාමුවෙන් කෙරෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම හිතන්නකෝ. අපි මූල ප්‍රකාශන වශයෙන්
මූල තත්ත්ව ප්‍රකාශන ඉදිරිපත් කරනවා. මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් අපි දක්වනවනේ. එතකොට වත්කමක් කියන්නේ මොකද්ද? වත්කමක තිබෙන අංග කියන්නේ මොනවද? අන්න ඒව ගැන කතා කරනවා මූල වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුලින්. වගකීමක් කියන්නේ මොකද්ද? වගකීමක් හඳුනා ගැනීමට තිබිය යුතු අංග මොනවද? ලක්ෂණ මොනවද? ඒව ගැන කතා කරනවා මෙම සංකල්පනාත්මක රාමුව තුලින්. අන්න ඒකයි මේ කියන්නේ. ප්‍රමිතියක් නොවුනත් මූල පොදු පරමාර්ථ උදෙසා පිළිල කරන මූල ප්‍රකාශනවල කාර්යභාරය තවදුරටත් විග්‍රහ කිරීමක් තමයි මේ සංකල්පනාත්මක රාමුවෙන් කෙරෙන්නේ. එහෙම කිව්වොත් වඩාත්ම නිවැරදි. දැන් ප්‍රමිතියෙන් කියනවා මෙන්න මේ දේවල් කරන්න කියලා. එය ඉදිරිපත් කිරීම වඩාත් හොඳ විදිහට ඉදිරිපත් කිරීම සඳහා ඒවා පිළිබඳව ගැඹුරු විග්‍රහයක් තවදුරටත් විග්‍රහයක් තමයි මේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුව තුලින් සිද්ධ කරන්නේ. අර දෙයටම තව දිගුවක් වශයෙන් ප්‍රමිතියේ සඳහන් කරන කාරණා තව වඩාත් හොඳින් ඉදිරිපත් කිරීම සඳහා පැහැදිලි කිරීම තමයි මෙම සංකල්පනාත්මක රාමුව තුලින් කර දෙන්නේ. සංකල්පනාත්මක රාමුව ප්‍රමිතියක් නොවන අතර සංකල්පනාත්මක රාමුව මගින් ප්‍රමිතියක ඇති කිසිදු අවශ්‍යතාවයක් අභිභවනය නොකරයි. අන්න ඒක වැදගත්. සංකල්පනාත්මක රාමුවෙන් කියන නිර්දේශ දැන් සිද්ධාන්ත ප්‍රමිතියක් නොවුනත් සංකල්පනාත්මක රාමුව කිසිවිටකත් ප්‍රමිතිය අභිභවා යාමට උත්සාහ කරන්නේ නැහැ. ප්‍රමිතිය දක්වන කරුණු අභිභවනය කිරීමට උත්සාහ කරන්නේ නැහැ. යටපත් කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ඒ ප්‍රමිතියේ සඳහන් කරුණම තවදුරටත් විග්‍රහ කර දැක්වීමක් තවත් පැහැදිලි කිරීමක් සහිතව යාමක් තමයි මෙම සංකල්පනාත්මක රාමුව තුලින් සිද්ධ වෙන්නේ. ඒකනේ මම කිව්වේ දැන් ප්‍රමිතිය කියනවා මූල ප්‍රකාශන වශයෙන් මූල තත්ත්ව ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුයි. මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් දැක්විය යුතුයි. ඒත් මේ සංකල්පනාත්මක රාමුව තුලින් කියනවා ආදායමක් කියන්නේ මොකක්ද? වියදමක් කියන්නේ මොකක්ද? ආදායමක් හඳුනා ගැනීමට තිබිය යුතු ලක්ෂණ මොනවාද? වියදමක් හඳුනා ගැනීමට තිබිය යුතු ලක්ෂණ මොනවාද? වත්කමක් හඳුනා ගැනීමට තිබිය යුතු ලක්ෂණ මොනවාද? අන්න ඒ ආදී වශයෙන් අර කරුණම තවදුරටත් ගැඹුරින් විග්‍රහ කිරීමක් තමයි මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී මේ සංකල්පනාත්මක රාමුව තුලින් සිද්ධ කරන්නේ. ඒත් මේ සංකල්පනාත්මක රාමුවේ තියෙන කරුණුයි ප්‍රමිතියේ කරුණුයි එකතු වුණාම ඉහළ ගුණත්වයෙන් යුතු මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ කාර්යයක් කරන්න පුළුවන්. අනෙක් අතට මූල්‍ය ප්‍රකාශන මූල්‍ය ප්‍රකාශන පිළිල කරන අයට වඩාත් පහසුවක් වෙනවා මේ සංකල්පනාත්මක රාමුවෙන් ඉදිරිපත් කරන කරුණු. එයාට තොරතුරු තේරුම් ගන්න ප්‍රමිතිය අවබෝධ කරගන්න. ප්‍රමිතියේ තියෙන කාරණා වඩාත් හොඳින් අවබෝධ කරගන්න. ප්‍රමිතියේ තියෙන කාරණා වඩාත් හොඳින් අර්ථකථනය කරගන්න මේ සංකල්පනාත්මක රාමුවෙන් ඉදිරිපත් කරන කරුණු ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. පැහැදිලි නේද? හරි. අපි ඊළඟට බලමු සංකල්පනාත්මක රාමුවේ පරමාර්ථයන්. අත මේ වුණත් ඒක කියවිලා තියෙන දැන්. මම කියවනේ මූල වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව කිසිවෙටකත් ප්‍රමිතියක් නොවේ. ඒ ප්‍රමිතිය අභිභවා යාමක් සිදු වෙන්නේත් නැහැ. යටපත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. නේද? අභිභවනය කරන්නේත් නැහැ. නමුත් මේ සංකල්පනාත්මක රාමුව තුලුත් අපිට යම් යම් සිද්ධාන්තයන් ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කිරීමේ පරමාර්ථය මොනවද කියලා මේ කියන්නේ. එක ඒකාකාරී සංකල්ප පාදක වූ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති සංවර්ධනයේදී ඒ සඳහා වරලත් ගණකාධිකාරී ආයතනයේ පාලක මණ්ඩලයට සහාය ලබා දීම. ඇත්තම මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුලින් ඉදිරිපත් කරන කරුණු දැන් ගිණුම් කරන ප්‍රමිති ඉදිරිපත් කරන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේදී. ඒතර වරලත් ගණකාධිකාරී ආයතනයේ මේ ගිණුම් කරන ප්‍රමිති නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දායකත්වයක් අවශ්‍ය කරන සහාය වීමක් ලබා දීම මේ සංකල්පනාත්මක රාමුවේ එක අරමුණක්. එකයික සරල අදහස. පැහැදිලිද? දෙක කිසියම් ගනුදෙනුවක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ වන ගිණුම් කරන ප්‍රමිතියක් නොමැති විටක දැන් සමහරක් අවස්ථාවන් තිබෙනවා ගිණුම් කරන ප්‍රමිතීන් හැම තැනකටම අදාළ වෙන්නේ නැහැ. හැම තැනකටම නිර්දේශ ඉදිරිපත් කළ නැහැ. ගිණුම් කරන ප්‍රමිතියකින් නිර්දේශයක් ඉදිරිපත් කර නැති අවස්ථාවක මේ සංකල්පනාත්මක රාමුවේ කියන තොරතුරු කරුණු අපට මූල්‍ය ප්‍රකාශ පිළිල කරන අයට පහසුවක් වෙනවා. දැන් ගිණුම් කරන ප්‍රමිත මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේ හැම දෙයකටම ගිණුම් කරන ප්‍රමිත නැහැ.
ගිණුම් කරන ප්‍රමිත වලින් ආවරණය නොකර පාසයකුත් තියෙනවා. උතර මේ සංකල්පනාත්මක රාමුව තුළින් ඉදිරිපත් කරන කරුණු වලින් ඒ ගිණුම් කරන ප්‍රමිතියකින් නිර්දේශ ඉදිරිපත් කර නැති අවස්ථාවලදී එය කෙසේ ක්‍රියා කළ යුතුද කියන එක පිළිබඳව මඟ පෙන්වීමක් මේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ කරුණු වලින් ගියා දෙනවා. ඒක එක දෙයක්. හරි. ඒක සහ ඉතින් කිසියම් ගනුදෙනුවක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ වන ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියක් නොමැති විටක හෝ කිසියම් ප්‍රමිතියකින් ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීමක් කළ හැකි විටක මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්නන්ට ඒකාකාරී ගිණුම් කරන ප්‍රතිපත්ති සංවර්ධනය සඳහා සහාය ලබා දීම. පැහැදිලිනේ? ඒ කියන්නේ ප්‍රමිතියක් මගින් ආවරණය කර නොකරන කරුණු සම්බන්ධයෙන්ුත් ගිණුම් කරන ප්‍රමිතියකින් ප්‍රතිපත්තියක් තෝරා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වඩාත් හොඳින් කිරීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම මෙම සංකල්පනාත්මක රාමුව තුළින් ලබා දෙන කරුණු වලින් ලබා දෙන අරමුණක්. 3. ප්‍රමිතිය අවබෝධ කර ගැනීමේදී හා අර්ථකථනය කිරීමේදී සියලු පාර්ශ්වයන් සහාය ලබා දීම. සමහරක් වෙලාවට ප්‍රමිතිය වලින් ඉදිරිපත් කරන සමහරක් දෑ අවබෝධ කර ගැනීම ටිකක් අපහසුයි. ඒ අවබෝධ කර ගැනීම අපහසුතන් වලදී මේ සංකල්පනාත්මක රාමුවෙන් ඉදිරිපත් කරන කරුණු තුලින් ඒ අවබෝධ කර ගැනීම පහසු වෙනවා. මෙන්න මේ දේවල් තමයි මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවෙන් ඉදිරිපත් කරන කරුණු තුලින් බලාපොරොත්තු වන දේවල් අරමුණු පරමාර්ථ කියලා කියන්නට පුළුවන්. පැහැදිලිද? හොඳයි. ඊළඟට මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුවේ අන්තර්ගතයන් අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. රූප සටහනක් මගින් පෙන්වන්න පුළුවන්. මේ අන්තර්ගතයන් අපිට පුළුවන් මේ ආකාරයට මට්ටම් 3කට බෙදන්න. පළවෙනි මට්ටම, දෙවෙනි මට්ටම, තුන්වෙනි මට්ටම කියලා. පළවෙනි මට්ටමින් අපි අදහස් කරනවා මේ අරමුණු. ඒ කියන්නේ මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුවේ අරමුණු. අපි දැන් ඉස්සර පැහැදිලි කරා නේද? විශේෂයෙන්ම පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම සඳහා ඒ වඩාත් හොඳින් ඉටු කර දීම සඳහා සහාය ලබා දී. නේද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ තුලින් මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන අයට ප්‍රයෝජනවත් වන තොරතුරු ලබා දීම සඳහා මූල්‍ය ප්‍රකාශන පිළිල කරන අයට සහාය දැක්වීම. මොන වඩාත් හොඳින් මම කිව්වා. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිල කරන පාර්ශවයක් ඉන්නවා, පරිශීලනය කරන පාර්ශවයක් ඉන්නවා. පිළිල කරන පාර්ශවය තමයි ගණකාධිකාරීවරු ඇතුළු ගිණුම් කාර්ය මණ්ඩලය. පරිශීලනය කරන පාර්ශවය තමයි අර උනන්දුවක් දක්වන පාර්ශවය, විශේෂයෙන් බාහිර පාර්ශවය. එතකොට පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ තුලින් ප්‍රයෝජනවත් තොරතුරු, විශ්වාසනීය තොරතුරු උසස් ගුණත්වයෙන් ඉදිරිපත් කිරීමක් වුණොත් තමයි පරිශීලනය කරන පාර්ශවයන්ගේ අරමුණු සාක්ෂාත් වෙන්නේ. ඒ අනුව පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ගේ අරමුණු කියන්නේ ඒ තොරතුරු වඩාත් හොඳින් ඉදිරිපත් කිරීම සඳහා අරමුණු ඉටු කර ගැනීමට හැකිවන අයුරින් මූල තොරතුරු වඩාත් හොඳින් ඉදිරිපත් කිරීම සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන පාර්ශවයන්ට ඒ කියන්නේ ගණකාධිකාරීව ඇතුළු ගිණුම් කාර්ය මණ්ඩලයට සහාය දැක්වීම තමයි මූල්‍ය වාර්තා කරන ගිණුම් කරන සංකල්පනාත්මක රාමුවේ අරමුණ. ප්‍රධානතම අරමුණ. අපි ඉස්සර කතා කළේ හරි. ඒ තමයි අරමුණ වෙන්නේ පළවෙනි මට්ටම. ඊළඟ මේ දෙවෙනි මට්ටම තුලින් අපි කතා කරනවා මූල්‍ය ප්‍රකාශ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුලින් අපි දෙවෙනි මට්ටමේදී කතා කරනවා මෙන්න මේ කරුණු පිළිබඳ මූල තොරතුරු තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ. දැන් මේ සංකල්පනාත්මක රාමුව තුලින් විග්‍රහ කරනවා අර පොදු පරමාර්ථ වෙනුවෙන් පිළිල කරන මූල්‍ය ප්‍රකාශන උසස් මට්ටමකින් පාත්වාගෙන යාමට නම් එකී මූල්‍ය ප්‍රකාශවල තිබිය යුතුයි මෙන්න මේ ගුණාංග තියෙන්න ඕනේ කියලා කියනවා. මේ සංකල්පනාත්මක රාමුවෙන් කියනවා මෙන්න මේ ගුණාංග තිබිය යුතුයි කියලා. ඒ ගුණාංග ගැන අපි කතා කරනවා. ගුණාත්මක ලක්ෂණ අපි කතා කරනවා ඉදිරියේදී. ඒ වගේම මේ දෙවෙනි මට්ටමේදී කතා කරනවා මූල්‍ය ප්‍රකාශවල මූලිකාංග පිළිබඳව. අපි මේ කතා කරන්නේ මූල්‍ය ප්‍රකාශ ගැනමයි. මූල්‍ය ප්‍රකාශවල ප්‍රධාන අංග. මූල්‍ය ප්‍රකාශ ප්‍රධාන අංග. මොනවද ප්‍රධාන අංග? මූල්‍ය ප්‍රකාශවල තියෙන මොනවද? ඔය හැම මූල්‍ය ප්‍රකාශනයක තියෙන අංග පහයි. මොනවද? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් වියදම්. මූල තත්ත්ව ප්‍රකාශනයේද, ආදායම් ප්‍රකාශනයේද, මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේද, හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේද ඔය හැම එකකම තියෙන ඔය කොටස් පහ. ඔය අංග පහ. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් වියදම්. උතර මේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුව තුලින් අපි විග්‍රහ කරනවා රාමුව තුලින් විග්‍රහ කරන මේ දෙවෙනි මට්ටමේදී ඒ අංග ප්‍රනවාද මූලික මූල්‍ය ප්‍රකාශ අංග ගැන පැහැදිලි කිරීමක් කරනවා.
ඊළඟට තුන්වෙනි මට්ටමේදී මූල්‍ය ප්‍රකාශ මූලිකාංග හඳුනා ගැනීම හා මැනීම. අංග මොනවද කියලා සාකච්ඡා කරනවා වගේම ඒවා හඳුනා ගැනීම. වත්කමක් හඳුනා ගන්න ආකාරය, වත්කමක ලක්ෂණ, වත්කමක් හඳුනාගත්ත දේවල්, වගකීමක් හඳුනා ගන්න ආකාරය, හිමිකම හඳුනා ගන්න ආකාරය, ආදායම් හඳුනා ගැනීම ආකාරය, වියදම් හඳුනා ගන්න ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙම රාමුව තුළින් කතා බහ කරනවා. ඒ වගේම මේවා මැනීම කරන ආකාරය. එක එක අගයන් සඳහන් කරලා මැනීම කරන ආකාරය, වත්කම් මැනීම ආකාරය, වගකීම් මැනීම කරන ආකාරය, හිමිකම ආදායම් වියදම් මැනීම කරන ආකාරය පිළිබඳ විග්‍රහයකුත් කරනවා. කොටින්ම කිව්වොත් මේ දක්වා තිබෙන්නේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ අන්තර්ගතයක්. ඒතර මේ සියල්ල පිළිබඳ අපි එකින් එක අධ්‍යයනය කළ යුතුයි. අරමුණ මේකට අපි අධ්‍යයනය කළ ඉවරයි. අපි ඊළඟට කතා කරන්න ඕනේ එහෙමනම් මේ සංකල්පනාත්මක රාමුවේ වැඩ අවසන් කිරීමට නම් අපි තවදුරටත් කතා කරන්න ඕනේ මූලතරතුරු තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ ගැන. දීර්ඝ වශයෙන්. ඊට පස්සේ කතා කරන්නේ මූල්‍ය ප්‍රකාශ වල මූලිකාංග ගැන. අපි මීට කලින් හඳුනාගෙන තිබුණා වුණත් තවදුරටත් විස්තරාත්මකව පැහැදිලි කර ගැනීමක් අත්‍යවශ්‍යමයි. ඉන් අනතුරු තුන්වෙනි මට්ටමේදී ඒ ගුණාංග මූල්‍ය ප්‍රකාශ වල මූලිකාංග පිළිබඳව ඒවා මැනීම කරන ආකාරයත් හඳුනා ගැනීම වගේ මැනීම කරන ආකාරයත් ගැඹුරින් අධ්‍යයනය කිරීමක් කරන්න ඕනේ. ඔන්න ඔය පරිච්ඡේදය තමයි මේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුව තුලින් විග්‍රහ කරන්නේ. උතර මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවත් එකතු වෙලා ගිණුම් කරන ප්‍රමිතාංක එකේ තියෙන කරුණු සඳහන් කරලා ගිණුම් කරන ප්‍රමිතියන්ගේ කරුණු සඳහන් කළාම අර මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම උසස් ප්‍රමිතියකින් යුතුව උසස් මට්ටමකින් යුතුව කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ ඉතා ගුණාත්මකව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා. හොඳටම අපි දැන් මේ රූප සටහන මගින් හඳුනාගත්තේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ අන්තර්ගතයන්. අපි මට්ටම් තුනක් හඳුනාගත්තනේ. පළවෙනි මට්ටම අරමුණ පැහැදිලි කිරීම, දෙවෙනි මට්ටම මේ කරුණු දෙක පැහැදිලි කිරීම, තුන්වෙනි මට්ටම මේ කරුණු පැහැදිලි කර ගැනීම. හොඳයි අපි යමු දැන් පළවෙනි මට්ටම හඳුනා ගන්න අරමුණ. ඔබ දන්නවා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ. පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ වෙන්නේ කිසියම් ව්‍යාපාර ඒකකයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්. ඒ කියන්නේ ව්‍යාපාරයේ දැනට සිටින ආයෝජකයන්, අනාගතයේ මුදල් ආයෝජන කරන අපේක්ෂාවෙන් ඉන්න ආයෝජකයන්, ඒ කියන්නේ විභව ආයෝජකයන්, ඒ වගේම ණය සපයන්නන්, අනිකුත් නැහිමියන් මේ සියලු දෙනාටම එම ව්‍යාපාර ඒකකයට ආර්ථික සම්පත් යෙදවීම පිළිබඳ තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය තොරතුරු ලබා දීම තමයි මූල්‍ය ප්‍රකාශනවල අරමුණ නැතිනම් පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ කියලා අපි කියන්නේ. ඒ අරමුණ ඇල්මක් දක්වන පාර්ශවයන්ගේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා එයාට අවශ්‍ය කරන තොරතුරු වෙන්නේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රතිඵලය, එවත් කාර්ය සාධන ප්‍රතිඵලය, මූල්‍ය තත්ත්වය සහ මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම පිළිබඳ මූල තොරතුරු. ඒ තොරතුරු ලැබුණාම අර එය අපේක්ෂා කරන ආර්ථික තීරණ ගැනීම සිදු කරන්න පුළුවන්කමක් තිබෙනවා. උතර පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමේ අරමුණ වන්නේ අර ඔය මූල්‍ය ප්‍රකාශ පරිචලනය කරන පාර්ශවයන්ගේ ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කර දීම. අපිට මේ தත්ත්වයෙන් මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් තවදුරටත් බලගන්න. දැන් අපි ගිණුම් කරන ඒකකයේ මත ව්‍යාපාර ඒකකයේ ගත්තොත් එහෙම දැන් මේ ව්‍යාපාර ඒකකය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන් නැත්නම් උනන්දුවක් දක්වන පාර්ශවයන් ඉන්නවනේ. ඇල්මක් දක්වන පාර්ශවයන්. කවුද මේ ඇල්මක් දක්වන පාර්ශවයන්? ඔබ දන්නවා ව්‍යාපාරයේ අයිතිකරුවන් නැත්නම් ආයෝජකයින්. දැනටමත් මේ ව්‍යාපාරයට මුදල් යොදවා තිබෙන ආයෝජකයින්, සමාගමක් නම් කොටස්කරුවන් නේද? ඒ වගේම අනාගත ආයෝජකයින්. ඒ කියන්නේ ව්‍යාපාරයට අනාගතයේ මුදල් යෙදවීමට අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින්, විභව ආයෝජකයින් කියලා අපි කියනවා. ඒ වගේම ණය සපයන්න.
ණය සපයනවා කියලා කියන්නේ මේ ව්‍යාපාර එකකට ණය දීලා තියෙන අය බැංකු මූල්‍ය සමාගම් නේද? අනිකුත් ණය හිමියන්. අනිකුත් ණය හිමියන් කියන්නේ වෙළඳ ණය හිමියෝ ඊළඟට උපචිත වියදම් අපි ගෙවන්න තියෙන පාර්ශවයන් නේද? අනිකුත් ණය හිමියන්. ඊට අපි වෙනත් කියලා අපි ගමු තවත් තියෙනවනේ මීට අමතරව වෙනත් පාර්ශවයන් නේද? එයාට ආයතන තරඟකාරී ආයතන සියල්ලම නේද? මේ තමයි ව්‍යාපාරය කරේ අල්මත් දක්වන පාර්ශවයන්. දැන් මේ අල්මත් දක්වන පාර්ශවයන්ට මේ ව්‍යාපාර එකකේ පිළිබඳව ආර්ථික තීරණ ගන්න තියෙනවා නේ. ආර්ථික තීරණ ගන්න තියෙනවා. මොනවා සම්බන්ධද? සම්පත් යෙදවීම සම්බන්ධව. මෙයට ව්‍යාපාර එකකයට සම්පත් යෙදවීම පිළිබඳව ආර්ථික තීරණ ගන්න තියෙනවා. සම්පත් යෙදවීමට අදාළව. කියන්නේ ව්‍යාපාරයේ තමන්ගේ සම්පත් මේ ව්‍යාපාරයට යොදවනවද නැද්ද? කොපමණ ප්‍රමාණයක් යොදවනවද නැද්ද? තිබෙන සම්පත් ඉවත් කරගන්නවද නැද්ද? ආදී වශයෙන් සම්පත් යෙදවීම සම්බන්ධ තීරණ ගන්න තිබෙනවා. මේ ආර්ථික තීරණ ගැනීම සඳහා මේ අයට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා මොනවද? තොරතුරු. ආර්ථික තීරණ ගැනීම සඳහා නොයෙකුත් තොරතුරු අවශ්‍ය කරනවා. මේ තොරතුරු අතර ඉතාමත් වැදගත් තොරතුරක් මොනවද? මූල තොරතුරු. ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු ගණනාවක් අවශ්‍යයි. ඉන් ප්‍රධානම තොරතුර තමයි මූල තොරතුරු. මම මේකෙන් අදහස් කරන්නේ මූල තොරතුරු පමණයි අවශ්‍ය කියලා. මූල නොවන තවත් තොරතුරු අවශ්‍යයි. ඒවා වෙනත් වෙනත් මාර්ග වලින් හොයා ගන්නට ඕනේ. මේ සමාගමේ අධ්‍යක්ෂකවරු කවුරුන්ද? ඊළඟ සමාගමේ තියෙන ව්‍යාපාරේ පිටා තිබෙන කොහෙද? ව්‍යාපාරයේ සේවක සංඛ්‍යාව කීයක් ඉන්නවද? අලෙවි කරන භාණ්ඩවල ගුණත්වය මොනවද? ඒවත් අවශ්‍යයිනේ. ඒවා අනිකුත් තොරතුරු. ඒවා වෙන වෙන මූලාශ්‍ර වලින් හොයා ගන්නට ඕනේ. මේ තීරණ ගන්න පාර්ශවයන්. නමුත් ප්‍රධානම වැදගත් තොරතුරක් මූල තොරතුරු. මූල තොරතුරු ලබා දෙන්නේ ගිණුම් කරන්නේ නේද? හොඳයි. මේ අවශ්‍ය කරන මූල තොරතුරු අතර මේ ආර්ථික තීරණ ගැනීම සඳහා මේ ඒකකයේ කෙරේ උනන්දුවක් දක්වන මේ පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රධානම මූල තොරතුරු තිබෙනවා කොටස් වර්ග කිහිපයක්. මේකට අවශ්‍යයි තමන් සලකා බලන වාර්තා කරන ඒකකයේ තමන් සලකා බලන ව්‍යාපාර ඒකකයේ මූල ප්‍රතිඵලය. මූල ප්‍රතිඵලය කියලා කියන්නේ කාර්ය සාධන ප්‍රතිඵලය. කොටින්ම කිව්වොත් ව්‍යාපාර ඒකකයේ ලාභය හෝ අලාභය පිළිබඳ තොරතුරු. ඊළඟට මෙතනට අවශ්‍යයි මූල తত্ত্বය. තමන් සලකා බලන ව්‍යාපාර ඒකකයේ මූල తত্ত্বය කොහොමද? කියන්නේ වත්කම් වගකීම් හිමිකම් පිළිබඳ තොරතුරු අවශ්‍යයි. ඒ වගේම මෙයාට අවශ්‍යයි මූල తত্ত্বය වෙනස් වීම. මූල తত্ত্বය වෙනස් වීම. මූල తত্ত্বය වෙනස් වීම පිළිබඳ තොරතුරු. ඒ කියන්නේ ගිණුම් කාලච්ඡේදයේ ආරම්භයේ තිබුණු මූල తত্ত্বය අවසානයේ තිබුණු මූල తত্ত্বය දක්වා වෙනස් වෙලා නම් මේක බලපාන වෙනස් වීම බලපෑ තොරතුරු. එතකොට මේ පොදුවේ ගත්තාම ව්‍යාපාර එකකයක් කිරීමේ අල්මත් දක්වන මේ සියලු පාර්ශවයන්ට මම කලින් සඳහන් කළා තම තමන්ට අවශ්‍ය කරන තොරතුරු වෙනම ඉල්ලීමක් කරන්න බැරි පාර්ශවයන් මේගොල්ලෝ. ඉතින් මේගොල්ලන්ට පොදුවේ තමයි ඉල්ලන්න වෙන්නේ. පොදුවේ තමයි ඒකට තොරතුරු ලැබෙන්නේ. ඉල්ලන්නේ නැහැ ලැබෙනවා. ඒතර ලැබෙන තොරතුරු මේ හැම පාර්ශවයකටම පොදුවේ ප්‍රයෝජන ගන්න තොරතුරු තමයි දෙන්නේ. පොදු පරමාර්ථ මූල ප්‍රකාශ වලින් ලබා දෙන්නේ හැම පාර්ශවයකටම පොදුවේ පරිහරණය කරන්න පුළුවන් තොරතුරු. එතකොට එයාට මේ තොරතුරු ප්‍රයෝජන ගන්න මේ සම්පත් යෙදවීම සම්බන්ධ ආර්ථික තීරණ ගන්න. එතකොට මේ සම්පත් යෙදවීම පිළිබඳ ආර්ථික තීරණ ගැනීම සඳහා මේ මූල තොරතුරු මෙන්න මේ ආකාරයේ මූල තොරතුරු මූල ප්‍රතිඵලයේ මූල තත්ත්වයේ වෙනස් වීම පිළිබඳ තොරතුරු ඒගොල්ලෝ අපේක්ෂා කරනවා. ඒතර මේ තොරතුරු ලබා දෙනවා ගිණුම්කරණය විසින් මෙන්න මේ වාර්තා මගින් මූල ප්‍රතිඵලය ලබා දෙනවා ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය තුලින්. ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය තුලින් ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රතිඵලයේ පිළිබඳ තොරතුරු ලබා දෙනවා. ව්‍යාපාරයේ කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය පිළිබඳ තොරතුරු ආදායම් ප්‍රකාශනය තුලින් ලබා දෙනවා. මූල්‍ය තත්ත්වයේ පිළිබඳ තොරතුරු ලබා දෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුලින්. මූල තත්ත්ව ප්‍රකාශනය තුලින් ලබා දෙනවා මූල තත්ත්වයේ පිළිබඳ තොරතුරු. ඒ වගේම මූල තත්ත්වයේ වෙනස් වීම පිළිබඳ තොරතුරු ලබා දෙනවා මෙන්න මේ වාර්තාවලින්. එකක් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුලින් පෙන්වන්නේ මූල තත්ත්වයේ වෙනස් වීම. අවුරුද්ද මුල තිබුණු මුදල් ශේෂය අග දක්වා වෙනස් වූ ආකාරය. ඒ වගේම හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය.
හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය තුලින් පෙන්වන්නේ මූල තත්ත්වයේ වෙනස් වීමක් සම්බන්ධ තොරතුරක්. ගිණුම් කාලච්ඡේදයේ ආරම්භයේ තිබුණු හිමිකම් ගිණුම් වල ශේෂ ගිණුම් කාලච්ඡේදයේ අවසාන වලට වෙනස් වෙනා නම් එසේ වෙනස් වීමට බලපෑ ගනුදෙනු හා වටිනාකම්. එතකොට ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන් ප්‍රකාශනය තුලින් දැන් මූල තත්ත්ව මූල්‍ය ප්‍රකාශනයට ඇය සංරචකයන් 4ක් මෙතන තියෙනවානේ. ආදායම් ප්‍රකාශනය, මූල තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය. ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන් ප්‍රකාශනය තුලින් පෙන්නනවා මේ මූල්‍ය ප්‍රකාශන 4 පිළිල කිරීමේදී ආයතනයේ අනුගමනය කළ ගිණුම් කරන ප්‍රතිපත්ති හා මේ මූල්‍ය ප්‍රකාශන අභ්‍යන්තරය තුළ අනාවරණය නොවන කරුණු අනාවරණය කරන කරුණු වල විස්තරාත්මක සටහන් පහලින් දැක්වෙනවා නේද? එතකොට මේ සමාග ව්‍යාපාරය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම තුළින් මේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පරිහරණය කරන පාර්ශවයන්ගේ අරමුණු ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීමක් කරනවා. උතර මේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ අරමුණ වෙන්නේ මෙම තොරතුරු මෙම තත්ත්වය වඩාත් හොඳින් ඉහළ ගුණත්වයකින් යුතුව ඉටු කිරීමට අවශ්‍ය කරන සහාය ලබා දීම. ගිණුම් කරන ප්‍රමිත තුලනුත් ඒක කරනවා. තවදුරටත් මේ ප්‍රමිත වලින් ඉදිරිපත් කරන කාරණා තවදුරටත් විග්‍රහ කරමින් තවදුරටත් පහසු කරමින් අවබෝධ කරගත හැකි වන ආකාරයට එක පැත්තකින් මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අයට අනිත් පැත්තෙන් මූල්‍ය ප්‍රකාශන පිළිල කරන අයට මේ දෙපාර්ශවයටම ඒ කාර්යය වඩාත් ශක්තිමත්ව කර දීමට අවශ්‍ය කරන සහායක් තමයි මේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමයෙන් සිදු කරන්නේ. ඒතර මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමයේ අරමුණ තමයි ඔක. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන්නන්ගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අවශ්‍ය කරන කාර්යභාරය වඩාත් හොඳින් කර දීමට අවශ්‍ය කරන සහාය ලබා දීම. තේරුණානේ? ඒතර පැහැදිලිද? හොඳටම ලබා දෙන තොරතුරු මූල තොරතුරු ලබා දෙන්නේ මෙන්න මේ වාර්තාවලින්. ඒතර මේ වාර්තා ටික වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුතුව ඉහළ ගුණත්වයකින් යුතුව පිළිල කිරීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි මේ ප්‍රමිතියෙන් සිදු කරන. ඒක තමයි මෙම මූල ප්‍රකාශන වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමයේ අරමුණ වෙන්නේ ඔන්න ඕක. මම මේ පැහැදිලි කළේ මෙන්න මේ කරුණ. පළවෙනි මට්ටම. මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමයේ අන්තර්ගත සංරචකයන් අන්තර්ගත කොටස් වලින් පළවෙනි කොටස. පළවෙනි මට්ටම අරමුණ මම පැහැදිලි කරේ. උතර මේ අරමුණ ඉෂ්ට කර ගැනීමේදී පැහැදිලිවම ඇති කර ගන්නා තව උපකල්පනයක් තියෙනවා. මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී ඔය අරමුණ කරා යාමේදී මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී ඇති කර ගන්නා වූ ප්‍රධානතම උපකල්පනයකුත් තියෙනවා. මොකද්ද? සෑම ව්‍යාපාර ඒකකයකටම වාර්තා කරන ඒකකයට අඛණ්ඩ පැවැත්මක් තියෙන බව. going concern කියන එක. ඒ කියන්නේ ව්‍යාපාරය දිගින් දිගටම පවතිනවායි කියලා උපකල්පනය කරගෙන තමයි මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම කළ යුතු වන්නේ කියලා මේ සංකල්පනාත්මක රාමුවෙනුත් කියනවා. ඇත්ත ඔය කාරණය ගිණුම් කරන සංකල්පයක් වන අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පෙනුත් අපට මඟ පෙන්වීම කරනවා. මෙම සංකල්පනාත්මක රාමුව තුලිනුත් අපට මඟ පෙන්වීම කරනවා මූල්‍ය ප්‍රකාශන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී එම වාර්තා කරන ඒකකයට අඛණ්ඩ පැවැත්මක් තිබෙන බව. මේ ව්‍යාපාර ඒකකයේ දිගින් දිගටම පවතින බව උපකල්පනය කරමින් තමයි මෙම ක්‍රියාදාමය කළ යුතු වන්නේ කියන එක තවදුරටත් මෙතින්දිත් පැහැදිලි කිරීමක් කරනවා. ඒක තමයි අපි කියන්නේ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම ඇති කරගන්නා මූලික උපකල්පනය. උපකල්පනයක්. නේද? වාර්තා කරන ඒකකයට අඛණ්ඩ පැවැත්මක් the going concern ඇති බව මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී උපකල්පනය කරනු ලැබේ. හොඳයි ළමයි. දැන් අපි දැන් කතා කරමින් ආවේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ අරමුණ පිළිබඳව නේද? දැන් මට්ටම් තුනක් තියෙනවා කියලා අපි හඳුනාගත්තා අපේ පහසුවට. මේ පළවෙනි මට්ටමේදී අපි මේ අරමුණ පැහැදිලි කරගත්තා. ඊළඟ දෙවෙනි මට්ටමේදී අපිට කතා කරන්න තිබෙනවා මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ අන්තර්ගත කරුණු වශයෙන් ඒගොල්ලෝ පෙන්වා දෙනවා මූල්‍ය තොරතුරු වල තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ. ඒ කියන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශවල මූල්‍ය ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන මූල්‍ය තොරතුරු වල තිබිය යුතු සැලකෙන ගුණාත්මක ලක්ෂණ. ඒ කියන්නේ මේ ගුණාත්මක ලක්ෂණ තිබුණොත් තමයි අර මූල්‍ය ප්‍රකාශන තුලින් වඩාත් ප්‍රයෝජනවත් තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඒ නිසා මූල තොරතුරු අඩංගු වී යුතු සැලකෙන ගුණාත්මක ලක්ෂණ මොනවාද කියලා පැහැදිලි කිරීමක් මේ
සංකල්පනාත්මක රාමුව තුලින් කරනවා. අපි ගුණාත්මක ලක්ෂණ හඳුනා ගැනීම ඊළඟට කළ යුතුයි. ඒකම ඊළඟ දෙවෙනි මට්ටමේදී කතා කරනවා සංකල්පනාත්මක රාමුවෙම මූල්‍ය ප්‍රකාශන වල තිබිය යුතු මූල්‍ය ප්‍රකාශන මූලිකාංග පිළිබඳව. තුන්වෙනි මට්ටමේදී මූලිකාංග හඳුනා ගැනීම හා මැනීම පිළිබඳව සාකච්ඡා කිරීමක් කරනවා. උතර අපි මෙම ඒකකයේ තුලින් කතා කළේ ගිණුම් කරන ප්‍රමිතාංක 1 දැන් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධ ප්‍රමිතියේ මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ඊට අනුකූලව ඊට සම්බන්ධිතව මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේ අන්තර්ගත කොටස් කිහිපයක් මෙම ඒකකයේ තුලින් කතා කළා. මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුවේ අන්තර්ගත ඉතිරි කොටස් තව තියෙනවා දෙවෙනි මට්ටම හා තුන්වෙනි මට්ටම සම්බන්ධ කරුණු අපි ඊළඟ ඒකකයේ තුලින් අධ්‍යයනය කරමු.